ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා HDDES සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ වන ගෙහාන්ද සිල්වා මැතිතුමාගේ ඔක්තෝබර් මාස 29 වන දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් සදැහැති දායකත්වය දරනු ලබන්නේ HDDES සමූහ ව්‍යාපාරය ඩීලාස් ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම ඕරා හඳුන්කුරු ආයතනයන්හි සභාපතිතුමා වන H ධර්මසිරිද සිල්වා මහතා සහ එම මැතිනිය වන කාන්තිද සිල්වා මහත්මිය, කළමනාකාර අධ්‍යක්ෂ ගෙහාන්ද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ වන අප්සරාද සිල්වා මහත්මිය සහ දූදරුවන් අධ්‍යක්ෂ මෙවන්ද සිල්වා මහතා සහ එම මැතිනිය වන සඳනිද සිල්වා මහත්මිය හා දූදරුවන් අධ්‍යක්ෂ ජීවන්ද සිල්වා මහතා සහ එම මැතිනිය වන ජයත්‍රිද සිල්වා මහත්මිය හා දරුවන් ඇතුළු HDDES සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සියලුම පරලෝ සැපත් ඥාති හිත මිත්‍රාදීන්ට මේ උතුම් ධර්මදානයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා. සුජීවත්ව සිටින දෙමාපියන්ටත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලුම සේවක සේවිකාවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී දීර්ඝායුෂ සම්පන්නිය උදා වේවා. එමෙන්ම මේ වන විට මුළු ලොවම වෙලාගෙන ඇති කොවිඩ් වෛරස් උවදුරින් ලෝ සතන් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. දේශයේ නිදහස වෙනුවෙන් දිවිපිදු සියලුම වීරෝදාර රණවිරුවන්ට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වී උතුම් නිවනින් නිවී සැනසෙත්වා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වෙත්වා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අච්ඡන්තං මතපුත්තම්හි පුරිසා ඒත දන්තිකා නොසෝචාමි න රොදාමි නතං භායාමි ආවුසෝති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ භවතුන් ප්‍රමුඛ මේ මොහොතේ අපට සවන් දෙන්නා වූ සදහැවර පින්නතුනේ, ස්වාමින් වහන්සේ කැමැති පරිදි දේශනයක් කිරීම සඳහා ලැබී තිබෙනා වූ ආරාධනෙන් මෙන්න මේ වගේ තැනකින් මා පටන් ගන්නවා. සකිය පුතණුවන්ගේ අකල් මරණය දරාගන්ට බැරි වුණා වූ මවක් මලදරුවාට බෙහෙත් සොයමින් ඇවිදිනවා. සවැත්නුවර ජේතවනාරාමයේ වෙද මහත්මයෙක් ඉන්නවායි කියලා එතෙන්ද බෙහෙත් හොයන්න යනවා. බෙහෙත් දන්නවා ඒකට අවශ්‍ය දෙයක් හොයන්න එන්නයි කියලා යවුවයි කියලා, කිසිවෙක් නොමල ගේකින් අවබමිටක් හොයන් එන්න කියලා යවුවයි කියලා තියෙනවා. මේ ගවේෂණයේදී සැබෑ සිහියේ ඉපදුනා වූ අය මලදරුවා සොහනට විසිකොට බුදුන් වහන්සේ වෙත ගියයි කියලා ඔබ කතාවක් අහලා ඇති. මගේ පැවිදි ජීවිතය අවුරුදු 38කට විතර ඉස්සර කාලේ මට හදිසි ආරංචියක් හමු වෙනවා අකල් මරණයක් පිළිබඳව. සේතුවත්කමක් තිබුණ නිසා මම මේ නිවසට යනවා. මව පුතණුවන් ජීවත් සිටදී අකල් මරණයකට ගොදුරු වෙන්නේ ව්‍යාපාරික අනාගතයේ තිබිච්ච පුතණුවන්, පුතාගේ පුතා. කිසා ගෞතමීට වුණ දේ මම දැක්කයි දා. මම වාඩි වුණෙන් පස්සේ මේ නැතිවෙච්ච පුතාගේ පියායෝදින් මට කතා කරලා කිව්වේ, ස්වාමින් වහන්සේ අපේ අම්මයි මායි ඉන්න වෙලාවේ මේ පුතා නැතිවෙච්ච එක හොඳයි. එතකොට අපට අවසන් කටයුතු කරන්න පුළුවන් නේ. මම උඩ ගිහින් බිම වැටුණා මොකද්ද මේ කිව්වේ කියලා. අන්න ඒක තමයි බලාපොරොත්තුවට පහර වැදීමේ වික්ෂිප්ත භාවය. ඒ සැබෑ සිහියෙන් කතා කරන එකක් නෙවෙයි. තමන්ගේ ව්‍යාපාරයේ අනාගත බලාපොරොත්තු පුතණුවන් නම්
ඔහුගේ ජීවිතේ නැති වෙනකොට ව්‍යාපාරය අඩපණ වෙනවා. නැත්නම් එතනින් එහාට අනාගතේ හිතන්න බැරි වෙනවා. අර පියාට ඇති වුණත් අර කිසා ගෞතමී ගැටලුවම තමයි. මට මේ දෙක සංසන්දනය වෙනවා. එදා වගේම අදත් කිසා ගෞතමියෝ ඉන්නවා. නමුත් පිහිට වෙන්න අවශ්‍ය අබමිට හොයානේ අන්න හෝ මලදරුවා සොහනට විසික් කරන්න සූදානම් නැහැ තේරෙන්නේ නැතුව. මේ කියන වචන ඔබ හිතන දේවල් නොවන බව මතක තියාගන්න. මේ කතාවයි මේ සූත්‍රයේ තියෙන්නේ. සංයුත්තිනික එක පොතේ භික්ඛුණී වග්ගය ගැන මම විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා මේ කාලවකවානුවේ. එක් භික්ෂුණිය ගේ සිතට ආපු විතර්කණය දිහා හොයලා බලුවම හැමම Tamanගේ පෞද්ගලික ජීවිතය සමානයි. මාර්යා නිකන් ඒවා දැනගෙන ඉඳලා ඇහුවා වගේ තමයි හිතෙන්නේ. මේ ගෞතමී තෙරණිය පිඬුසිඟා දාන් වළඳා ඔන්න ඔවුන්ට මේ සසුන් ගත වුණ අධ්‍යාත්මික සුවය පිළිබඳ හඳුනාගත් අයට විශේෂ තැනක් තමයි මේ තියෙන්නේ. අන්දවනං තේනුපසංකමේ දිවා විහරාය. ගිහින් එකක් ගහක් මුල වැඩ ඉන්නවා. දැන් උදේ දවල් ආහාරයෙන් පසු විවරණ විවේකයේ සඳහා. ඔවුන්ට තිබිලා තියෙනවා අනිත් අයට නොතේරෙන විවේකයක්. වැඩක් නවත්තලා ගත කරන විනාඩි 15 නෙමෙයි මේ කියන්නේ. මෙන්න බුදු සමයෙන් පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ මනුස්සයින්ට වැඩ නවත්තපු විවේකයක් නෙමෙයි. අදාළ කර්තව්‍ය කරන ගමන්ම සිතෙහි ඇතිවන්නා වූ බරක් තියෙන ආතතිය කියලා. මේ ආතතිය මිනිසුන් රෝගීන් කරනවා විතරක් නෙමෙයි මරනවා. මේ ආතතියෙන් නිදහස් වී ගත කරන තැන විවේකය. පවිවේක රසං පෙවිත්වා. උපදි විවේකය. කිසා ගෞතමී හෝ පටාචාර වෙනුවෙන් හෙව්වට වැඩක් වෙන්නේ නැහැ. මම මේක ගත්තේ අතීත කතාව කියන්න නෙමෙයි. අපි ඔබේ කතාව මේක බැලුවා නම් විශේෂයෙන් කාන්තාවර්සන් වශයෙන් ගත් කල මේ ඔබේ කතාවද කියලා බැලුවා නම් පෙර සූත්‍රවල සඳහන් පරිදිම ගෞතමිය බිය ගන්නට සඳහා ලොමු ගැන්වීම සඳහා නැත්තම් මේ වාඩි වෙලා ඉන්න සංසුන් ඉරියව්වෙන් පල්නන්නට තමයි මාර්යා ඉවිගම් කරලා බැලුවයි කියලා කියන්නේ. මට තේරෙන්නෙත් නැහැ ඔබට තේරෙන්නෙත් නැහැ මේ මාර්යා ඉවිගම් කරලා බැලුවේ කොහොමද කියලා. නමුත් මම ත්‍රිපිටකය තුලින් හොයාගනු ලබනවා මාර්යා ඉන්නේ පංච උපාදානස්කන්ධේ තියෙන කට්ටිය ගාවයි කියලා. ඒ වගේම ඇයට මොහොන දුන්නා වූ අභාග්‍ය පිළිබඳවත් මේ මාර්යා දන්නවා. ඒකෙන් තමයි ප්‍රශ්නයක් අහන්නේ. උපසංකමිත්වා කිසා ගෞතමින් බික්කුණින් ගාථා ආජ්‍යබාසී. කෙනෙක් කීවද සිතෙන් විතර්කණය වෙලා මතු වුණාද දන්නේ නැහැ. ප්‍රශ්නේ මොකද්ද? කින්නුත්වං හතපුත්තාව ඒකමාසි රුදම් මුඛි වනමජ්ජගතා ඒකා පුරිසං නු ගවේසසීති. මොකද කරන්නේ කියලා අහනවා. එතකොට කවුරුත් ඇගෙන් ඇහැව්වද ඇගේ විවේක ඉන්න වෙලාවට කෙනෙකුට ඔය සිත සංසුන් කරගෙන ඉවර නැත්නම් සංකරණ යන ගමනේ ඊට පස්සේ චිත්තාභ්‍යන්තරේ පවතින දේවල් විතර්කන වශයෙන් එන්නට පුළුවනි. මේ තමයි මම දකින්නේ මාර හොල්මන කියලා. මාරයාගේ හොල්මන් කිරීම නැත්නම් බලපෑම කියන එක. මලපුතුන් ඇති හතපුත්තා අඬන මුඛයෙන් මුහුණෙන් යුක්තව මොකද කරන්නේ? කැලේට වෙලා. ඔන්න මාරයාට පේන හැටි. දරුවෙක් නැති වෙලා අඬමින් කැලේට වෙලා ඉන්නවා. තව ප්‍රශ්නකුත් තිබිලා තියෙනවා. වනමජ්ජගතා ඒකා පුරිසං නුගවෙස්සති.
මේ වනේ මැද්දට ඇවිදින් පුරුෂයෙක් හොයනවාද? අර මින් පෙර ඉදිරිපත් කරපු හැම සූත්‍රයක් පාසා මම දකින්නේ ඒ අයට අදාළ මනසේ තිබෙන දෙයක් සම්බන්ධයෙන් තමයි මේ විතර්කණය ඇවිත් තියෙන්නේ. කවුරුත් අහනවා කියන රඟපෑම් ස්වරූපයෙන් පෙන්නුවට අපටත් නැත්නම් ඔබටත් මෙසේ සොකී ජීවන ගමන් මගේ දරුවෙක් හෝ නැත්නම් දැරියක් වශයෙන් අධ්‍යාපනය තුළ අනතුරු රැකියාව තුළ රැකියාව විරැකියාවක් වෙන්න විවාහ යෝජනාව කඩාකප්පල් වෙන්න විවාහ වෙන්න පොරොන්දු වෙච්ච කෙනා දමා යන්න විවාහය වී අතහැරෙන්න දරු සම්පත් නැතුව ඉන්න දරුවෙක් ඉඳලා නැති වෙන්න රැකියාව නැති වෙන්න මව්පියන් නැති ඔබ තනි වෙන්න සහෝදරයෙක් ඔබ බලා ගන්න නැති වෙන්න ඔබ හැර වෙන කෙනෙක් කවුරුත් නැති වෙන්න ඔබට සමීපව එහෙම වෙන්න බැරිද? ඒ තමයි කිසා ගෞතමීලාගේ කතාව. දැන් මේ අය පටාචාරා හෝ කිසා ගෞතම හැම දෙනාම මෙසේ පිළිසරණක් නැති දුකටපත් වුණාම බුදුන් වෙත යමින් පිළිසරණ ලැබුවා. වර්තමානයේ මෙම කිසා ගෞතමියන්ට පිළිසරණ ලබන්න බෝධියක් චෛත්‍යයක් නුගගහක් වෙත යනවා ඇරුණාම විහාරස්ථානයක් වෙත හෝ පූජ්‍යපක්ෂය කෙනෙක් වෙත යන්නට තරම් කල්පනා ශක්තිය ප්‍රබල නැහැ. ගියත් විශ්වාස තැබිය යුතු ආකාරයෙන් කිසා ගෞතමයට පිහිටුණා වගේ ආධ්‍යාත්මික සුවය ලබා දෙන්නට තිබෙන තැන් පිළිබඳවත් විශ්වාසයක් නැහැ. එහෙම අපට ඒ බඳු කලකිරීම් වලට පත් වුණෙන් පසුව එයින් ගැලවී සැනසෙල්ල වාසය කරන චරිත වෙනුවට හම්බ වෙන්නේ දරුවන් කෙරෙහි කරකෙලා පෞල් ජීවිත කෙරෙහි කලකිරලා තවත් මොනේ හැම කාරණා නිසා සිවුර පරවන හුදකලා වෙන හුදකලා ජීවිතයක්. කලකිරලා මහාන වෙන එක. මම නම් ඒක විකල්පයක් වශයෙන් අනුගමනය කළාට ඒ අය එතකොට ප්‍රශ්නෙන් මග ඇරලා ඇරුණාම තේරුම් අරන් නෙවෙයි. දැන් මේ ගෞතමියට වගේ ඔබටත් මේ විතර්ක ඉන්නේ නැද්ද? බලමු මොකද්ද මේකේ ඊළඟට කියලා තියෙන්නේ කියලා. ගෞතමිය මෙහෙන කවරෙක් දෝ මේ අවධානය යොමු කරනවා මිනිසෙක් දෝ නෑ පේන්න නෑ. එහෙනම් ලොමු දැහ ගන්නවට බිය කරන්න සමාධියෙන් පලවන්නට මාර උපක්‍රමයක් කියලා තමයි එයා තේරුම් ගන්නෙ. එතකොට එකෙන් කියන්නේ මාරෙක් ආවා කියලාද තමන්ගේ හිතේ ආපු විතර්කයක් කියලා දැක්කා කියන එකද? මම නම් එහෙමයි තීරණය කරන්නේ. ඔබට තීරණය කරන්න තියෙන ඕන විදිහකට. සමහරට මේ වන විට රහත් මෙහෙණියක් නොවෙන්න පුළුවන්. ඒ මග යන තවදුරටත් විවේකේ පරිපූර්ණ කරගනිමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. උත්තරේ මොකද්ද තිබෙන්නේ? අච්ඡන්තං මතපුත්තම්හි. අච්ඡන්තං කියන්නේ ඒකාන්තයක්. ඔව් ඒකාන්තයක් මල පුතා තමයි. පුරිසා ඊට දන්තිකෝ. ස්වාමි පුරුෂයාත් තව අන්තයක් තමයි. දැන් මේ අන්ත දෙකම නැහැනේ. රාත්තලිය අන්ත දෙක වගේ එයාගේ ජීවිතේ ගැටලු මත වුණා වූ අන්ත දෙක. ඔබේ ජීවිතයේ අන්ත දෙක මේක නොවෙන්න පුළුවන්. නමුත් ඔබ හුදකලා කළා වූ අසරණ කළා වූ මේ හා සමාන අන්ත දෙකක් තියෙනවා. ඔබ කල්පනා කරන්නේ මලක් පහදක් පූජා කරලා බෝධි පූජාවත් වෙලා ඇඳුම් මාරු කරලා මේ ප්‍රශ්නෙට උත්තරේ හම් වෙයි කියලාද? නෑ.
නසෝචාමි නරෝදාමි නතං භායාමි ආවුසොන්න. මම ශෝක කරන්නේ ඒ නිසා. අඬන්නෙත් නැහැ. මන්නුවට බයත් නැහැ. එතෙන්ට ආවේ කොහොමද ගෝතමිය? ඔබත් ගෝතමියක් වෙන්න නම් එතෙන්ට එන්න වෙනවා. ඒවයි මේ තියෙන දහම් පෙළවල්. සබ්බත්ත විහතා නන්දී තමොක්ඛන්தோ පදාලිතෝ ජෙත්තා මච්චුනෝ සේනං විහරාමි අනාසවා. ඒ වචනෙන් නම් කියවෙනවා යට වෙන්නේ නැහැ කියලත්. හැමතන්හිම තණ්හාව නසන ලදී. අඳුර දුරු කරන ලදී. මර පරාජය කරලා සුවසේ වාසය කරනවා. මරසෙන් දිනා නිකලෙස් වෙසෙමි. ඔබ කොහොමද මෙතෙන්ට යන්නේ? මෙබඳු ඛේදවාචයකට මුහුණදී කලකිරණ සිතෙන් යුක්තව පුද්ගලයෙක් වශයෙන් අනුගමනය කරන්නා වූ ග්‍රාමීය විකල්ප කිසිදු ක්‍රියාමාර්ගයක් තුළින් මෙතෙන්ට යවෙන්නේ නැහැ. ඒක හිසර අදිට කොට්ටු මාරු කිරීම විතරයි. තව තැනකින් තව තැනකට දේවාලයකින් පන්සලට පල්ලියෙන් පල්ලියට පල්ලියෙන් තව පොල් ගහන තැනකට පොල් ගහන තැන අනාවැක් කියන තැනකට කිසාගෝතමී කරගහකටගේ මලදරුවා වෙනකොට ඔබ කරගහගෙන යන මලදරුවා හඳුනා ගන්න. ඒ ශරීර රූපයක් නොවිය හැකියි. ඔබට මලදරුවා සොහනට විසි කරන හැටි කියලා දෙන්න කෙනෙක් නැහැ. ඔබ මලදරුවා කරපින් කාන්තාවන් තමයි විසඳුම් හොයන්නේ. ජීවිතයේ වෙනත් ආකාරයෙන් බලන්න ඉගෙන ගන්න. ජීවිතේ එකක් වශයෙන් බලන්න එපා. ජීවිතේ ස්ත්‍රියක් පුරුෂයෙක් වශයෙන් වෙන් කරලා බලන්නත් එපා. ඒක ඇහැට පෙනෙන මට්ටමක් වුණාට ගැඹුර ඒක නෙවෙයි ඇත්ත. එහෙම නියත වශයෙන් වර්ග දෙකක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට එක බණක් පිරිමින්ට එක බණක් දේශනා කරනවාමයි. සම්මත වශයෙන් ගත් කළ ප්‍රතිපදාව වෙනසක් තියෙන නිසා ගිහියන් සඳහා වෙනත් අනුශාසනා කීපයක් සමග මලදරුවාට සෝනට විසිකිරීම සඳහා ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් බොරවම එකම ධර්ම න්‍යායක් දේශනා කරලා තියෙන්නේ. මා ඉහතින් සඳහන් කළ ඛේදවාචක ඇතුළු මෙකී සහ නොකී ඛේදවාචක ඔස්සේ ඔබ මේ මලදරුව උන්මාදයෙන් පෙළෙනවා නම් ඔබේ මලදරුවා රැකියාව විය හැකි, ස්වාමියා අහිමි විය හැකි, නිවාසය අහිමි විය හැකි, සැමියාට නම් බිරිඳ අහිමි විය හැකි, මව්පියන් ඔබව දමා යාම විය හැකි. තව ඉතින් නොඑක් සහ කාරණා. උන් හිට තැන් අහිමි වී කළ යුත්තක් පිළිබඳ නිගමනයක් නැතුව අසරණ වෙන එක. ඒ වගේම මේ බඳු අයගේ අසරණ භාවය දැක ඔවුන් ගොදුරු කර ගැනීමට මාන බලන්නා වූ රාක්ෂයිනුත් රාක්ෂ වෙස්සේ වසන් කරගෙන විවිධ කට්ටනිකම් ගුරුකම් තොවිල් පාලම් කරලා දෙන ගැලවුම් කරුවන් විදිහට පේන්න ඉන්නත් පුළුවෙනි, අහුවෙන්නත් පුළුවෙනි. පසුගිය කාලවකවානුවල ඒ බඳු අයට අහුවන අයගේ ජීවිත කතා කීපයක් පුවත්පතක වාර්තා වෙලා තිබුණා. එබඳු ගැටලුවකට විසඳුම් හොයන්න යන ගුරුවරියක් පසුව හොයාගන්නේ ඒ ආගමික ස්ථානයේ යට පොලිතින් එකක් කස්සේ වලලලා ඝාතනය කරලා වලලලා තිබියදී. එබඳු විසඳුම් හොයාගෙන යන සමහර අය
විශේෂයෙන් දැරිවියන් මව්වරුන්ගෙන් වෙන්කොටගෙන ඔවුන්ට කරන ආයතා බලපෑම් වලට මාර්ග කපා ගන්න හැටි මේ කට්ට ආණ්ඩීන් විසින් ඇත්තම වචන ඒකයි. ඔවුන් මුලාවේ දමා ගන්න හැටි පහුගිය දවස්වල වාර්තා වුණා. මේ තරම්ම මෝඩද? මයි දුටු සිද්ධීන් වලින් කල්පනා කරන්නේ නරියට කුකුල් කටුව බාර දෙන්නට තරම් අම්මලා මෝඩ වුණේ ඇයි? ඒ තැන්වල තිබෙන නරියට කුකුල් කටුව බාර දීලා අම්මලා නිදහස් අම්මලා වෙන වැඩවලට යනවා. අපි යකට කියන්නේ ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න බව දන්නේ නැද්ද? සැලසුම් සකස් කරන්නේ. අනේ වගේ ඔබට මේ පුද්ගලයෙක් වශයෙන් එන ගමනේදී කිසියම් තැනක මේ ඝට්ටණය ඇති වෙනවා. එකක් හෝ දෙකක්. ගහෙන් වැටෙන මිනිහට ගොනා යනවා වගේ දෙකක් වෙන්නත් පුළුවනි. දැන් අඩන එක හරි වැළපෙන එක හරි පොල් ගහන එක හරි පලි ගන්න හිතන එක හරි ඔය සේරම ක්‍රියා මාර්ග තමයි. නමුත් ගැලවීමේ ක්‍රියා මාර්ගය වෙන්නේ නැහැ. මම මරාගෙන මැරෙනවා කියලා හිතෙන්න පුළුවනි. නමුත් ඒත් මාරයාම තමයි විසඳුම ඉදිරිපත් කළේ. එනිසා අපි මේ මලදරුවා ඉන්න තැන හොයාගනිමු. එතකොට ඔබ තරුණයෙක් හෝ තරුණයක් නැත්නම් දරුවෙක් වශයෙන් මෙලොවට එනවා. ඔබට මේ රටාව විසින් අධ්‍යාපනයට මඟ පවදලනවා. අධ්‍යාපන ඉහළ තැන්වලට ගියාම ලැබෙන වරප්‍රසාද පිළිබඳව සැප පිළිබඳවත් ඔබට උපකල්පනයක් හැදෙනවා. දහසක් බලාපොරොත්තු තබාගෙන ඔබ මේ ගමන යනවා. වාහන අනතුරක් වෙන්න පුළුවනි. රුධිරාණු අඩුවීම තුළ හැදෙන්නා වූ ලියුකේමියා රෝගයක් වෙන්න පුළුවනි. හිස මොළය තුළ මතුවෙන්නා වූ ගෙඩියක් වෙන්නට පුළුවනි. පැරණි රෝගී තත්ත්වයක් මතුවලා ඇති වෙන අංග විකලත්වයක් වෙන්න පුළුවනි. මේ රටේ මෙහෙම දේවල් ඇති වෙනවා. දැන් ඔබේ බලාපොරොත්තුව ඉහළ තැනක වැජඹෙන එක නම් මේකට පහර වැදීම කොතරම් දුකක්ද පීඩාවක්ද? කොහොමද ඒක ආවේ? තේරුම් ගන්න. පුංචි දරුවෙකුට බලාපොරොත්තු නැහැ. ඔහුගේ පරිසරය සහ ඔහුගේ මව්පියන්ට ඉටු කරගන්න බැරි වුණා වූ ලෝක බලාපොරොත්තු තුලින් තමයි ඔහුට මේ බලාපොරොත්තු හදලා ඉලක්කයක් හදලා දෙන්නේ. සියලු බර දරාගෙන සියලු බාධක දරාගෙන මේ ඉලක්කයට යන්න ඊට පස්සේ දිවා රාත්‍රී දෙකේ වෙහෙසෙනවා. ලොතරැයි පාලන දෙන බලන්න ඔක්කොම මහන්සි වෙනවා වගේ කොතරම් මහන්සි වුණත් ඔක්කොටම හම් වෙන්නේ නැහැ. එක්කෙනෙකුට නේ හම් වෙන්නේ. මේ යන ගමනේදී අචින්තිතම්පි භවති සහ චින්තිතම්පි විනස්සති කියන බුද්ධ වචනය වළංගු වෙනවා යම් තැන්වලදී. නොසිතූ දේ සිදු වී සිදු දේ අහිමි වෙනවා. දැන් බලාපොරොත්තු වෙනද දරුවා. දැන් අහිමි වුණාම මලදරුවෙක් බවට පත් වුණා නේද? ඒක ඔබේ ජීවිතයට අදාළ කාරණයකට යොදා ගන්න. මට කරුණ 10කට වඩා කියන්න බෑ. ඕන තරම් තියෙනවා තම තමන්ට අදාළ. දැන් මෑනම් පෙන්නනවා අන්ත දෙකක් නම් තියෙනවා. හැබැයි නසෝචාමි නරෝදාමි. අඬන්නේ නැහැ, මං ශෝක වෙන්නේ නැහැ. ඔබ මතක් වෙන ගානේ යාළුවෙක් කියලා කතා කර කර කඳුළු හෙලහෙලා අඬනවා වැළපෙනවා. ඔබටත් මේ මලදරුවා සොහනට විසිකිරීම සහ බුදුන් වෙත යාමේ මාර්ගය විවෘතයි. ඔබට තේරෙන භාෂාවෙන් සොහනට දරුවෙක් විසිකිරීම සහ බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට යාම කියන අර්ථයෙන් ගන්න නැත්නම් එහෙම යන්න බුදුරජාණන් වහන්සේත් නැහැ. ඔබට මේ එහෙම
දරුවෙකුගේ නැතිවීමක් නෙමෙයි තිබෙන්නේ. බලාපොරොත්තු සුන් වීම. දැන් බලන්න. මෙවදු අසීමිත බලාපොරොත්තු තබාගෙන යන්නා වූ අය සමහරු ඉටු කර ගන්නවා. සමහරු අතරමඟ රෝගී වෙනවා. සමහරු මිය යනවා. මට මගේ පෞද්ගලික ජීවිතයේදී මෙහෙම පෞද්ගලික කියන්නේ මගේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි මට සම්බන්ධ ජීවිතවලදී මේ බඳු ඉලක්ක සපුරා ගන්නට ගියාය. රැකියාව අහිමිවීම, විවාහය අහිමිවීම, ජීවිතය අහිමිවීම, තව නොයෙක් අහිමිවීම නිසා වික්ෂිප්ත වුණ මනසින් යුක්තව ගොඩ ගන්න බැරි තරමට මනසින් ගිලන් වූ මනසින් යුක්තව ඉන්න අය හමු වෙලා තිබෙනවා. එනිසා මේ කතා කරන්නේ ජීවිත කතාවක්, අතීත කතාවක් නෙවෙයි. ඔබට එබඳු ඉරණමක් හමු වෙන්නේ නැතුව වෙන්න පුළුවනි. ඔබටත් ඒක වෙන්න පුළුවනි. 100%ක්ම වෙනවා හෝ වෙන්නේ නැහැ කියන්න බෑ. හීනකින්වත් හිතපු දෙයක්ද මේ උනේ කියලා ඊට පස්සේ. ඔබ අසා නැතිද කොයි දේ වෙන්නෙත් මිනිස්සුන්ට කියලා. ඔබ අසා නැතිද පෙරළුණු පිට හොඳයි කියනවා කියලා කියමනක්. ඔරුවේ යනවා ඒකට වතුර පිරෙන්නේ නැහැ. හොඳයි. ඔරුව පෙරලෙනවා. දැන් අනිත් පැත්ත හරවා ගන්න විදිහක් නැහැ. නමුත් ඒකෙත් ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක උපක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න වෙනවා. ඔබේ සංසාරික කර්ම ශක්තිය විසින් ඔබට ලබා දෙන්නා වූ ඉරණම් අනුව ඔබට යම් තත්ත්වයක් ලබා දෙනවා. සමහරුන්ට සතුටින් පිරි, සමහරුන්ට සතුට දුකින් පිරි, සමහරුන්ට දුකින් පමණක් පිරි. වෙනස්කම්. පුද්ගලයෙක් වශයෙන් බාහිර සිද්ධියක් අහිමිම කියන කාරණේ මුල් කරගෙන ඇඩීමෙන් ඇලපීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් මේකේ නෑ. ඒක කාලයා ගෑමෙන් ඕන කෙනෙකුට තුනි වෙලා යයි. පියාගේ මරණය, මවගේ මරණය, තව ඒවා සමීප මරණයක් අඬයි වැළපේ සතියක් දෙකක්. මට මතකයි ඒක කතාවක තිබුණා. බිරිඳගේ අකල් මරණයෙන් සෝටපත් වුණා වූ සැමියෙක් පිළිබඳ කතාවක්. අඬනවා දොඩනවා වැළපෙනවා. නමුත් මාස දෙකක් ගේ නෑ දෙවෙනි විවාහයක්. එතකොට අනිත් යාළුවන්ට හිතා ගන්නත් බැරි තරමට ඉක්මනින් ඔහු දෙවෙනි විවාහයකට යනවා. අපි කියන්නේ අර මියගිය බිරිඳ වෙනුවෙන් වැළපෙන්න අඬන්න කියලා. නමුත් ඒ මිය යාම මලදරුවෙක් බවට පත් කරන්න පුළුවන් වුණා යාටනේ. දැන් ඔබ මෙහෙම හිතන්න. ඔබ පුද්ගලයෙක්. නමුත් ඔබ සිතකය වචන තුන්දොරක එකතුවක්. ඇසකන නාසය දිවකයක දොරවල් 6ක එකතුවක්. ඔබට ආවේනික වෙනම දහමක් බුදු සමයේ දේශනා කරලා නැහැ. ස්ත්‍රී පුරුෂ භාවයෙන්ද තොර වශයෙන් බෙදිය නොහැකි සිතේ කයේ පැවැත්මක් ඔබට හිමියි. කය බාහිර වශයෙන් පුද්ගලයෙක් වශයෙන් පෙනුනට සිත මොහොතක් පාසා වෙනස් වෙමින් යන්නේ. කොතරම් වේගවත්ද කියනවා නම් උපමාවක්වත් කියන්න බැරි තරම්. ඇසෙන් කනට, කනෙන් නාසයට, දිවෙන් කයට මාරු වෙනවා. මේවට ඇති කර ගන්නා වූ අදහස් වලට බලාපොරොත්තු කියනවා. අන්න බලාපොරොත්තු බලවත් කරගත්තාම බලාපොරොත්තු මම වෙනවා. එහෙමයි බුදු සමයේ මම හැදෙන්නේ. බලාපොරොත්තු ඉටුනොත් තරම් අමාරු නැහැ. නමුත් අචින්තිත විභවතවලදී බලාපොරොත්තු සුන් වෙනවා. දැන් ඔහුගේ මමත්වයට පහර වැදුනේ. යම්තාක් බලාපොරොත්තු තරමට ඔහුට සිතින් පීඩනය දුක එනවා. ඔහු සිතූ පැතූ පරිදි නොව
අනතුරු ඒ සිදුවන ආකාරයන් පිළිබඳව ඔහු සිහි කරමින් දිවා රාත්‍රී දෙකේ කඳුළු හෙලනවා අඬනවා වැළපෙනවා. ඔහුට ඊට එහාට යමක් තේරෙන්නේ නැහැ. ඔහුට හොයාට මේ සිද්ධිය සම්බන්ධයෙන්. අන්නේ සිද්ධිය කුමක්දයි පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය කෙනෙක් ඇසුරට යන්න වෙනවා. අඬන්න එපා, දුක් වෙන්න එපා, සිවුරක් පරවා ගන්න ඔක්කොම විකුණලා කැලේට යන්න ඒවා කියන්න නෙමෙයි. මේ ඔබ පශ්චාත්තාපයට පත්වන සිද්ධියෙහි ඇති ඔබට ප්‍රශ්නයක් වෙන ස්වභාවයේ ප්‍රශ්නයක් නැති බව කියලා දෙන්න කෙනෙක් ඔබට හම්බ වෙන්න ඕන. ඔබට ඔබ රැක ගැනීම සඳහා සිටිය මව මිය යනවා. නැත්තම් පියා මිය යනවා. ඔබට ප්‍රශ්නයක්. තවත් කාටවත් ඒක ප්‍රශ්නයක්ද? සමේ ප්‍රශ්නය අභියෝගය තියෙන්නේ ලෝකෙට නෙමෙයි එක පුද්ගලයෙකුට. ඒක කොහොමද එහෙම වෙන්නේ? ඒ ආතතිය ප්‍රශ්නේ මැති වෙනවද දරා ගන්නට බැරි වෙන්නේ? එක එක පුද්ගලයාට එක එක කාරණා වලින්. ඒ ආතතිය පීඩනය ඇති කරනු ලබන්නේ ලෝකයේ විසින්ද සිදුවීම විසින්ද? සිදුවීම මරණයක් නම් එනම් ඔක්කොටම මේ පීඩනය ගෙනත් දෙන්න ඕන. නමුත් අනිත් අය වෙනුවෙන් hina මුසුමුහුණින් ඉන්නවා ගණන් ගන්න නැතුව ඉන්නවා. සමහර අයට ඒක දරා ගන්න බැරුව සිනැතිලා වැටෙනවා මිය යනවා. එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙනවා වැටිලා තව කාරණා. සියල්ල විකුණා ගමින් යනවා රටෙන් යනවා මේ සිද්ධි පාදක කොටගෙන. මම මේ සමාජයට දෙන අමතක නොකළ යුතු අවවාදයක් තිබෙනවා. ඕන කෙනෙකුට හරි. මේ බඳු බලාපොරොත්තු නොවන අවස්ථා ඔබට මොන දෙන්න සිදු වෙනවා ඒක කෝකද කියන්න බෑ. අනතුරු ඔබ ඒ සිදුවීම මත තීරණ ගත්තොත් එහෙම විකුණා දාන්න හෝ පැවිදි වෙන්න හෝ ගමෙන් යන්න හෝ තව මොනවා හරි කම්පණය මත ලෝභයෙන් දේශයෙන් මොහෙන් මත් වෙලා ගන්න සියලු තීරණ වැරදි. පළමුව ඔබ නිහඬ වෙනතුරු ඉන්න. ඒ සිතේ ඇති කළ කම්පණය සතියකින් හෝ දෙකකින් හෝ මාසකින් හෝ ඉවත් වෙනතුරු ඉන්න නැත්නම් ඉවත් වෙන ආකාරය අපෙන් අහලා දැනගන්න. ඒ නිසා තීරණ ගත යුත්තේ කැළමුණ කලකිරුණ සිතින් නොවේ. ඒ හැම තීරණයක්ම පිපිරීමක් නැත්නම් වැරදි. කොයි පැත්තෙන් හරි. අපේ ජීවිතය තුළ සමහර අයගේ ගත්ත තීරණ තුළ අපි හොඳට අත්දැකපු දේවල්. උනේ අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. සිදුුනේ කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්ත එක. පෞද්ගලිකව මතක් වෙන කතාවල සාරාංශය ඔය කියන්නේ. ඇයි ඔවුන් විසඳුම් හෙව්වේ මලදරුවා සොහනට විසි කරමින් බුදුන් වෙත යන පාර නෙවෙයි. දැන් ඔබට නින්ද ගිහින් ඉන්නවා. ඔබ මියගිය පියානම් පියාවැදින් කතා කරනවා. නැත්නම් මියගිය මව නම් මවවැදින් කතා කරනවා. නැත්නම් ඔබට රැකියාව අහිමි වෙලා පේනවා. විවාහය අහිමි වෙලා පේනවා. මමයි කතා කරන්නේ සිහින ලෝකේ. ඊට අදාළ සෝහෝ දුක නැතිද? තිබෙනවා. ඒ කියන්නේ ඒක සිද්ධියක් වශයෙන් දකින්න ඇරුණාම ඒක පරණ සිදුවන දෙයක් වශයෙන් දකින්න තරම් අපේ නුවණ දියුණු නැහැ. යමක් සිදු වෙනකොට ඒකේ සම්බන්ධතාවයක් තියෙනවා බාහිරත් එක්කලා. ඉන් පසුව ඒක මොකද්ද? තලු මරණ එකක් නේද? අතීතයේ ගෙදයක් කියලා සිතින් අරන් මතු කරන එකක් නේද? දැන් මේකේ ඇත්තටම උදම් වෙන්න හෝ අනන්දරන්න වැළපෙන්න දෙයක් තියෙනවද? මේක පිළුණ වුණ සිතුවිල්ලක් පමණක් නොවේද?
පියා මේ යාම හෝ දරුවෙක් මේ යාම දරුවා රෝගී වීම රැකියාවම හෝ මොනවා හරි හදන්න බැරි දෙයක් නම් ඒකෙන් උනේ දැන් ඒක ඇඬුවට හැදෙනවද? මට්ට කුණ්ඩලි මේ ගියයි කියලා සොහනට ගිහින් පියා අඬනවා. මට්ට කුණ්ඩලිත් ඇවිදින් පැත්තකට අඬනවා. දැන් අහනවා කතා කරලා දෙන්න මොකටද අඬන්නේ කියලා. ඔබ මොකටද අඬන්නේ? මගේ මේ පුතා මිය ගියා අය කෙනෙක්වත් මම මට අර ඉරෙන් හදනුයි කරත්තයක් හදාගන්න රෝද එකක් හදව ගන්න බැරුවට අඬනවා. පියා මේ කියනවා ඔබ මෝඩයිනේ. කවදාවත් කරත්ත හදවදානන්ද ඉරෙන් හදෙන් බෑ. ලබන්න බැරි දෙයක් සම්බන්ධයෙන් අඬන්නේ. මට වඩා ඔබ මෝඩ නැද්ද? මම පේන ඉර හැඳගෙනවත් අඬනවා. ඔබට හම්බ වෙන්නේ නැති පුතෙක් ගැන අඬන්නේ. මොනවද මේ කියන්නේ? යද් අතීතං පහීනන්තං. යමක් අතීතේ නම් ඒක ගත වුණ දෙයක් කරනහම ඒකේ දැන් මොකක්වත් නැහැ. නමුත් පෘථග්ජන සමාජයේ කිසිවෙකුටත් ගත වුණ සිද්ධියක් එහෙම හිස්දයක් වශයෙන් දකින්න බෑ. ඒක සිතට ආපුවම විශාල කලකිරීමක් සිද්ධියක් විඳවනවා. දැන් මලදරුවෙක් නෙවෙයිද? මලදරුවා කියන්නේ තමන්ගේ නැති වුණ බලාපොරොත්තු. ඔහෙ නෑ දැන් එහෙම එකක්. විඳවන්නේ මොකටද එහෙනම්? ඒ සිතට එන සිතවිල්ලක් වශයෙන් දෙයක් වශයෙන් කෙනෙක් තැනක් වශයෙන් දකින්න වැරුණාම හටගෙන නැසන සිතවිල්ලක් වශයෙන් ඇලෙන්න දෙයක් නැහැ කියලා දැක ගන්න තරම් අවබෝධයක් නැති නිසා. හැබැයි මලදරුවන් සොහනට විසි කරන්නේ නැති තාක්කල් බුදුන් වෙත යන පාර කාටවත් හම්බ වෙන්නෙත් නැහැ. බුදුන් රත්තරනින්ද රිදියෙන්ද මැටියෙන්ද ලෝකඩවලින්ද මාංශවලින්ද ලෝකේ අදන්න බුදුන් නෑ. මම මේ කතා කරන්නේ බුදුන් වෙත නෙමෙයි. ඒ බුදුන් ලෝට පැහැදිලි කර වදාරනවා සම්බුද්ධත්ව සූත්‍රවල මේ රූප වේදනා සංඥා සංකාර පහට එන දේවල් මගේ මම මගේ ආත්ම කොට ගන්න තාක්කල් මම ලෝකයට බුද්ධත්වයේ ප්‍රකට කළේ නෑ. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට එන දේවල් නේතං මම නේතු හමස්සෙන් නමෝසෝ අත්තාති දැක්කන් පස්සේ මම ලෝකයට බුද්ධත්වයේ හඟවනු ලැබුවා. සිදුහත් ගෞතමයන් වහන්සේට බුදුන් හමුවනේ පංචස්කන්ධය අනාත්මය තුලින්. පංචස්කන්ධය අනාත්මය බුදුන් නෙමේ. පංචස්කන්ධය අනාත්මය බුදුන් නැති අනපාර. දැන් ඔබේ අර බලාපොරොත්තුව ඇසෙන් කනෙන් නාසෙන් සිදුවන සිද්ධියක් තුළ මතුවෙන එක පංච උපාදානස්කන්ධයක් නෙවෙයිද? ඔබට ඒක පංච උපාදානස්කන්ධයක් නැත්නම් සිතුවිල්ලක් වශයෙන් කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ නේද? දැන් අනරනේ දරන්න වැළපෙන්නේ ලබන්න පුළුවන් දෙයක් වෙනුවෙන්ද? ආයෙත් ගන්න බැරි ගත වුණ අතීතයක සිතුවිල්ල දෙයක් කොටගෙන. තව කොතරම් කලරන්න ඕන? කොතරම් කල් ඇඬුවත් හොඳ වෙන්නේ නැහැ. ඒ හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබත් කිසා ගෞතමයක්. ඔබත් මලදරුවෙක් කර තියාන ඇවිදිනවා බේත් හොයනවා. නමුත් සිතේ හටගන්නා වූ අදහස් ඉටු කරගන්න පුළුවනි, බැරි වෙන්න පුළුවනි, අතීතයට යනවා. එකක්වත් තියන්න බෑ. එනිසා මෙතෙක් ඇති වුණ බලාපොරොත්තු සම්බන්ධයෙන් ගත ඉටු වුණා නොවුණා වෙන්න පුළුවනි, සඵල වුණා නොවුණා වෙන්න පුළුවනි. සියල්ල මලදරුවන්. සදී බවක් නෑ ගත වුණෙන් පස්සේ වයි. පීඩනය ගෙනත් දුන්නේ කවුද? මලදරුවා. අර මම කිව්ව කතාවෙත් ඒ පියාට
දරුවා මිය යාම නෙමෙයි පීඩනය කරන්නේ. මටත් පීඩනය තියෙන්නේ නැතේ මම දැක්කහම. ඔහුගේ බලාපොරොත්තුවට පහර වැදීම. ඔබටත් මේ අචින්තිතම්පි භවති කියන කාරණේ තුළ නේද මේ පීඩනය ඇවිත් තියෙන්නේ. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් ජීවිත කාලේ මේලුවෙන් කඳුළු හිලා අඬන්නද කල්පනා කරන්නේ. එහෙනම් මල දරුවා කිහිල්ලේ තියාගෙන තමයි ඔබ ඉන්නේ. අතීතයේ සීනයක් පමණයි සැබෑ සුවඳක් නැවට අතහරින්න උගන්වුවොත් මෙහෙම කියන්නම් මම. ඔය කතා සාරයන් තුළ අතීතයේ පවතින සමහර අද්දර රතනාවලිය වෙන්න පුළුවන් නැත්නම් ජාතක පොත වෙන්න පුළුවනි. මේවා අවුරුදු 50කට 30කට 40කට ඉස්සරලා කියවපුවා. එසා මතකයේ සමහරට ශරීරෙම සාර්ථක නැහැ. බමුණෙකුට අකරතැබ්බයක් සිදු වෙනවා. ඔහුගේ ගවයින් කැලේ දාලා ඉඳලා ගෙදර එනවා බලපුවම එක ගවයෙක් නැහැ. ගවපට්ටිය තිබියදී උග නැති වෙච්ච ගවය හොයන්න යනවා. වනාන්තරයේදී හමු වෙනවා කොටියෙක් විසින්ම ගවයා ඝාතනය කරලා. දැන් ඔහු එතෙන්ට වෙලා අඬා ඉන්නවා. ඔහු නැති වෙච්ච ගවයන් ඇඬුවොත් අඬා ඉන්න ගියොත් ඉතුරු ගවයන්ගේ සුරක්ෂිත බවක් නැහැ. ඔවුන්ටත් මේ කොටියා බැල්ම හෙලනවා. ඔහුට කල්පනා වෙනවා මල ගවය වෙනුවෙන් අඬලා වැඩක් නැහැ. ඉතුරු ගවය ටික පරිස්සම් කරගන්න ඕනේ කියලා. මොනවද මේ කියන්නේ? මේක ඔබේ අත්දැකීම් බවට පත් කරගන්න. මම මේ කතන්දර කියන්න ආව නෙමෙයි. මේ හැම එකක් තුළම පෙන්වන්නේ ඔබේ ජීවිතේ. බමුණා ඒ මලගව වෙනුවෙන් අඬන එක අතහැරලා ඉතුරු ටික පරිස්සම් කරගත්ත නිසා උන් බේරුණායි කියලා කියනවානේ. බලාපොරොත්තු එකක් නෙමෙයි ජීවිතය කියලා කියන්නේ. සුන්වීමගේ එකක් සුන්වීම තව ඕන තරම් බලාපොරොත්තු ඇති කරගන්න බලන්න. ශිෂ්‍යත්වයේ පෙළුණා කියලා සාමාන්‍ය පෙළ උසස් පෙළ පෙළුණා කියලා ඒක ජීවිතේ නෙවෙයි. ජීවිතේ නැති වෙන්නේ නැහැ නිසා. මුදල් තියෙනවා නම් තවත් අධ්‍යාපන මාර්ග තියෙනවා නැත්නම් වෙනත් ආදායම් මාර්ග තියෙනවා ඉගෙන ගත්තේ නැති වුණාට. ඔය විදේශගත වෙලා මුදල් උපයාගෙන නැවතින් හොඳ විවේක ජීවිත ගත කරන්නේ ඔය කියන විභාග පාස් වෙච්ච අයමය. ඒ නිසා එක පැතුමක් සුන්වීම ජීවිතය සුන්වීම නෙවෙයි කියන එක සියලු දෙනාම ඉගෙන ගන්න. උත්සාහ කරන්න. නැවත නැවතත් උත්සාහ කරන්න. මට කතාවක් කියපු කෙනෙක් කිව්වා ජීවත් වෙන්න විවිධ උත්සාහ ගත්තයි කියලා. හැම එකම අසාර්ථක වුණායි කිව්වා. නමුත් අතහැරින්නේ තවත් උත්සාහයක් කිරීම තුළ හරි ගියා. මේක හරි ගියයි කිව්වා. try again. මේ මම දකින්නේ මේවයි මේ කතා තුළ. මේ සිද්ධියක් වශයෙන් ඕක අතීතයේ විවරණය කර කර අඬා හිටියට හරියන්නේ නැහැ. යම් සිදුවීමක් සිදුවී නම් අද ඒක ඔබේ හිතට එනකොට සිතුවිල්ලක් විනා අඬන්න දොඩන්න වැළපෙන්න දෙයක් නෙවෙයි. ඔබට එහෙම තේරුම් ගන්න බෑ තාම. ඔබ සිත පිළිබඳ හදාරන්න නැත නිසා. අර එදා තිබුණ පශ්චාත්තාපයෙන්ම අඬනවා දොඩනවා වැළපෙනවා. එනිසා ඔබට මේ ලෝකය ගැන දැනගැනීමට ලැබෙන්නේ ඔබේ සිතට පහළ වන සිතුවිල්ලක් මගින් කියන එක ඉගෙන ගන්න. එතකොට ලෝකෙ සිදුවෙන සිදුවීම් ලාභාලාභ ප්‍රශංසා ඒවා ඔබට දැනෙන්නේ සිතුවිලි මගින්. ඔබ ඒවත් එක්කලා ඇලෙන ගැටෙන තරමට තමයි ඔබට ඒකේ ලොකුකම තියෙන්නේ. අරක නෙමෙයි ඒක තියෙන්නේ. Taman මේක සමග ඇති කර ගන්නා වූ ඇලෙන ගැටෙන තරමට. අන පෘථග්ජන භාවය තුළ මේවා සමග ඇලීම් ගැටීම් නිසා බලාපොරොත්තු බවට පත් වෙනවා. දැන් බලාපොරොත්තු 100%ක් ඉටු වෙන්නේ නැත්නම් බිඳ වැටෙනවා. දැන් ජීවිතේ ඉවරයි වගේ දැනෙනවා. නමුත් ඔබට නැති වුණේ ගව පට්ටියෙන් එක ගවයෙක් විතරයි කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ ගවය අතාරිනවා ඊතුරු ගවෙන් ටික පරිස්සම් කරගන්නනේ.
තවත් ජීවිත ජය ගන්න මාවතවල අනන්ත තියෙනවා. ආර්ථික වශයෙන් ඕනනම් එහෙම. අධ්‍යාත්මික වශයෙන් නම් ඊට පස්සේ ඔබ බුදුන්නත යන්න නිකම් බෑ. ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධයක් කියලා ඉගෙන ගන්න ඕන. ඔබ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ බවට පත් කරන බුදුන්නත නෙමෙයි මායාව වෙත යමින් ඉන්නවයි කියලා තේරුම් ගන්න ඕන. පංච උපාදානස්කන්ධේ බවට පත් කරගත්තේ බුදුන්නත යන්නේ නැහැ. යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධේ තියෙනවා මායя ඉන්නවනේ. ඒ උපාදානස්කන්ධෙන් දෝ පිළියම් හොයන්නේ. නමුත් අන්න ඔය ධර්ම කරුණ වලින් පෙන්වනු ලබනවා පුද්ගලයෙක් මොහොතක් පාසා උපදමින් මැරෙනවා බරපතලකම තියෙන සිතට එන දේ දෙයක් කොට ගැනීම තුළ කියලා. ඒක තියෙන ඇලීමයි ගැටීමයි මම කියන්නේ ඒක තියෙන බර තමයි අතීතය කියන්නේ. නමුත් ඒක සිතුවිල්ලක් ගත වුණා. තමන් ඒක බර වශයෙන් ගැනීම තුළ තමයි ඔහුට පීඩනය තියෙන්නේ කියන කාරණාව ඉගෙන ගන්න හම්බ වෙනවා. අන්න ඒක තමයි නේතේ කාමායානි චිත්‍රානි ලෝකේ කියන්නේ. විචිත්‍ර ලෝකේ නෙවෙයි කාමයේ තියෙන්නේ තමන් අර හදාගත්ත සිතුවිල්ලට දීපු අගේ අඩු වැඩි කිරීම අනුව. ඉතින් බුදු සමයෙන් සිත උපේක්ෂාවට හුරු කරන්නේ නේද හදන්නේ? ලාභයත් අලාභයත් දෙකම එක තැනට එනවා. සිදුවීම වෙනස් වුණාට ඒකෙදි සංකල්පය එක තැනට එනවා. ආසාවත් පිළිකුලත් දෙක පෙනෙන ආසාව විතු තැන පිළිකුල වඩන්න පුළුවන් පිළිකුල ආසාව වඩන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක ඇත්තක් නෙමෙයි වඩනවා කියලානේ පෙන්නන්නේ. දැන් උපේක්ෂාවට හදන්න ඕන සිත කුණු වෙන දි รา යන 7 දවසේ 8 දවසේ කියලා පිළිකුල් වඩන්න උගන්වපුවම මේක කොතනද තියෙන්නේ බුදු සමයේ? මේ ගැන්වීමට අනුව මට කියන්න. ජරාවෙන් පිරිත පිළිකුල් එහෙම කියලා ඔබට පිළිකුලක් වඩවලා අප්‍රිය කරන්න හැදුවොත් ඒක උපේක්ෂාවට පැමිණීමක්ද? එතකොට අර පිළිකුල් සහගත දේ ආසාවෙන් ආසාසහගත පිළිකුල් වැඩි වීම වගේ ඔබට තවත් සිතුවිල්ලක් හදනවා. පටික්කුල කියන සංඥාවේ මම දකින්නේ පිළිකුල් කටයුතු බලුවමනයක්ෂය කියන අර්ථය නෙවෙයි. ඇලෙන්න දෙයක් නෑ කියන අර්ථය. තණ්හා කරන්න දෙයක් තණ්හාව බැහැර කරන්න කියන අර්ථය. මොකද මේ සිතුවිල්ලනේ කෙනෙක් දෙයක් කරගෙන අපි මේ විඳවන්නේ. එනම් ඒ තමන්ට අදාළ කාරණේ මමත්වෙන් අරගෙන දිවා රාත්‍රී දෙකේ සිහි කරමින් වැළපෙන එක මල දරුවට අඬනවා. ගිලිහිත්ෙන් එක පෙත්තක් තවත් එහි තිබී රොත්තක් ගිලිහුණ පෙත්තකට මොකටද අඬන්නේ? මට පාඩම් වුණ දේවල්. මහසාරුවේ එක රැල්ලද නැගෙන්නේ. නැගෙනා විට රැලි හඬදී තව 100,000ක් උපදී. එහෙනම් ඔබේ ජීවිතයේ මේ ආකාරයෙන් මලදරුවෙක් මුල් කොටගෙන ශෝකයටද පත් වෙන්නේ. ඒක අතීතයට ගත වුණු පීලුණු සිතුවිල්ලක්. එහෙම දකින්න නැතාක් කල් ඔබත් කිසා ගෞතමියක්. අඬන කිසා ගෞතමියක්. ඒ කියන්නේ පංචස්කන්ධය ආත්ම කොටගෙන විඳවනවා ඔබ. ඔබට දුක් ගෙනත් දුන්නේ සිද්ධිය නෙමෙයි අර අල්ලා ගැනීම, නිත්‍ය සුඛාත්ම කොට ගැනීම. ඔබට ස්වභාවික හැකියාවක් දීලා තනයි නාරවණු සියල්ල හට ගන්නව නැතනවා රැඳෙන්නේ නැහැ. සංවේදී හදවතක් නැත්නම් සංවේදී දැක්මක් ඔබට එනකොට දුන්නා මෙහාට. නොයැලෙමින් අවසන් කරන්න පුළුවන්. නොයැලෙමින් නොගැටෙමින් දෙපැත්තටම අදාළ නැති උපේක්ෂාගත ස්වභාවයක්. මනස භාවනාත්මකයි කියන්නේ අන්න ඒකයි. ඔබ යට ඒක එපයි කියලා. ඒ ස්වාභාවික ඇලෙන ගැටෙන මනස එපයි කියලා ඉහුරු දීලා මිරිස් ගත්තානේ. ඇලෙන්න ගැටෙන්න පටන් ගත්තා. ඒ ඇලීමේ ගැටීමේදී ඇලුණු දේවල් නැති වෙනවා, ගැටුණු දේවල් එනකොට එන පීඩනය ලෝකෙද තියෙන්නේ, හදාගත්ත එකේද තියෙන්නේ.
දැන් ඔබටත් එහෙනම් මේ සිතුවිල්ලට රැවටෙන එක වෙනුවට සිතුවිල්ල අතහරින්න. එන විට ගණන් නොගෙනම ඒ පශ්චාත්තාප නොවින් බය නොවෙමින් දැන් මේ පෙන්වන්නේ න සෝචාමි න රොධාමි න භායාමි කියලා. ඔය මත උනාට පරණ සිදුවීම් පමණයි දැන් මතක් වෙනකොට සිතුවිලි විතරයි. අන්න එහෙම මලදරුවන් සොහනට දැමීමෙන් පංච උපාදානස්කන්ධ මමත්වයෙන් අරගෙන විදින බලාපොරොත්තු මලදරුවන් අතහැර දානකොට උපාදානයෙන් මිදෙනකොට බුදුන් වෙත යනවා. ඔබට අදත් මේ බුදුන් වෙත යන්න පුළුවන්. බුදුන් බලන් ඉන්න ඔබ මලදරුව අතහැරලා ඔබ වෙත එනතුරු. ඔබට ඒකට මාර්ග කියලා දෙන්න කෙනෙක් නැහැ. කාගෙන් හරි පාර අහගන්න. කිසాగෞතමියක් වෙන්නේ නැතුව. මේ දැන් ඉන්න කිසాగෞතමිය වෙන්න වනාන්තරයට ගත වෙලා තර්ජනයට අහු වෙන්නේ නැති. එනිසා පරණ කතාවක් දිහා බලන්නේ නැතුව ඒක සිදු වුණාද නැද්ද අපි දන්නේ නැහැ. ඒක අපට හදන්න බෑ දැන් හරි හෝ වැරදි. ඔබටත් මේ ලෝකේ ජීවත් වෙන්න ගිහින් අසීමිත බලාපොරොත්තු යන බලාපොරොත්තු සුන් වෙනකොට හෘදේ රෝගය හැදෙන මරණයටපත් වෙන ජීවිත කාලයේ රෝගී වෙන මේ වගේ පීඩන එන්න පුළුවන්. සිද්ධියේද පීඩනය ගෙනත් දුන්නේ අදාළ දේ මමත්වයෙන් ගැනීමද විඳවීම උනේ බවට පත් වුනේ මමත්වයෙන් ගැනීම නේද? ඔන්න අපට අනිත්‍ය උදව් වෙන තැන. පංචස්කන්ධය අනිත්‍ය. මමත්වයෙන් ගැනීමට කියන්නේ නිට්ටය කියලා. දැන් ඔබ වැඩි දියුණු කරගත්ත ශෝකයේ වැළපීම නම් වූ ආයතනයක් මත විඳවනවා. මේ නිසාම ඔබට ඊට යටින් පවතිනා වූ සංසුන් බව අහිමි වෙලා තියෙනවා. මේ තමන්ගේ ජීවිතේට තර්ජනය කළා වූ බිරිඳ හෝ දැමියා වූ සංකල්ප අතහැර දමා ඇය මොකද කරන්නේ? විවේකයේ හොයාන ඉන්නවා. අර සංසුන් සිත. ඒ බුදුන් වෙත ගිහින් ඉන්නේ. ඔබත් හොයාගන්න. මේ දැවෙන ප්‍රශ්නවලට විසඳුමක් ඔබේ හිත තුළ තියෙනවායි කියලා. මේවා සමග ඇලෙන්නේ ගැටෙන්නේ නැත්නම් මේවා අතහැරපුවාම හම්බ වෙන දෙයක් තියෙනවායි කියලා. ඒ බඳු සංවේදී දහමක් ඒ බඳු මිනිස් ජීවිතය තුළ ළඟා කර හැකි උත්තරීතර ප්‍රතිඵලයක් හිමි සක්‍රීය දහමක් බව තේරුම් ගන්න මේ සමාජයේ කී දෙනෙකුට කොපමණ කල්ලි අයිද? එතකොට සිද්ධීන් නිසා අඬනවා දුන්නා වැළපෙනවා නෙමෙයි සිද්ධීන් සිදු වෙනවා. නමුත් අඬන දුරන වැළපෙන්න දෙයක් නැහැ. නසෝ චාමි නරුදාමි. ඒ මතක් වෙනකොට ස්වාමියා නැති වෙච්ච එක නම් මතක් වෙයි, දරුවා නැති වෙච්ච එක මතක් වෙයි. දැන් මේක මම නෙමෙයි, සිද්ධියක් නෙමෙයි. අතීතයට ගිහින් අතීතයෙන් මතක් වෙන පොන්චි සිතුවිල්ලක් විතරයි. ඒකට කෙරෙහි ඇල්ම අතහැරලා අන්න මලදරුවා සොහනට දාලා. ඔබේ ජීවිතවලට මලදරුවෝ කී දෙනෙක් ඉන්නවද මම දන්නේ නැහැ. පෞද්ගලික මට්ටමින්. ඔය එක දරුවා වෙනුවෙන් වැළපෙන්නේ නැතුව සේරම සොහනට දාන්න. ගත වූ අතීතය පණ දෙන්න බෑ. කොතරම් සුන්දර වුණත් අසුන්දර වුණත් කොයි පැත්තෙන් ගත්තත් ඒක අද මතක් වෙනකොට අඬන්න දොඩන්න වැළපෙන්න ඇලෙන්න ගැටෙන්න දෙයක් නෙමෙයි. මමත්වෙන් ශූන්‍ය සිතුවිල්ලක් පමණයි. එතකොට මතකයේ තියේවි. විඳවීම නැති වෙයි. මතකය අමතක වෙන්නේ නැහැ. ඔය සමහර දවස්වලට මම කියන්නේ ළමා කාලේ ඉඳලා කරපු જાතිවල මතක් වුණාම මෝඩකම් කරපුවා කියලා hina වෙන්නේ. ඕනකමින් මතක් කරගන්න බෑ. මතක් වුණොත් කියන්න පුළුවන්. නමුත් ධර්මයට එන්න ඉස්සෙල්ලා සිදුවීම් සම්බන්ධයෙන් අපිත් අනනුදරන පශ්චාත්තාපයටපත් වෙන්න ඇති. මතක් කරන්න අකමැති දේවල් තියෙන්න ඇති. හදවත දාගෙන යනවායි කියලා. ඔබටත් එහෙම ඇති මතක් කරන්න අකමැති හදවත දාගෙන යන හින්දා. එහෙම වෙන්න බෑ. ඒ සිද්ධිය දෙයක් කොට ගන්න නිසා හදවත දාගෙන යන්නේ. ඒක සිතුවිල්ලක් වශයෙන් දකින්න පුළුවන් නම් මතකෙදි දාගෙන යාම නෑ. ඔබ බුදු සමයෙන් පෙන්වන්න දෙන්න හදන්නේ මතකේ බර ඉවත් කිරීම, මතකේ ඉවත් කිරීම නෙමෙයි. බරයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒක අතහැරපුවම
අර කතාවේ ඇත්තනේ මලදරුවා අතහැරම බුදුන් වෙත ගියා. ඔබටත් සියලුම මලදරුවන් ගත වූ දේවල් වශයෙන් සලකා ඒවා සමග මමත්වෙන් ගන්න නැතුව කියන නිදි කිරන්න දිවරන්න සිහිනමවන්න යන්නේ නැතුව ඊට වඩා සංසුන් තැනක් තියෙනවා. ඒක ඊට වඩා සනීපයි. ඒක වෙන බලාපොරොත්තුත් නැහැ. ඒ හින්දා සුන්වීමකුත් නැහැ. එනිසා ඒ බඳු ඉරණම් වලට මුහුණ දීම ධර්මයේ වෙත යාම සඳහා මාර්ගයක් බවට පත් කරගත්ත තමයි මේ චරිත තුළ මම එදා දකින්නේ. එහෙම නැතුව සාමකාමී රටකට ගිහින් ගැටුමක් නැතුව ජීවත් වෙනකොට ඊට එහා නිවනක් ඕන වෙන්නේ නැහැ. තියෙනවනේ ගැටුම් මොකක්වත් නැහැ. සනසිල්ල හිටියයි. ඒ නිසා මේ මානසික දුක කියන එක වැටහෙන්න ඕන අයින් මිදීම තේරෙන්න කියන එක තේරුම් ගන්න. නිසා ඒ බඳු කරුණු යෙදෙන්නත් ඕනේ. ඔන්නෝමයි මම මේ හැමතැන්හිම තණ්හාව. එතකොට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම අරමුණෙහි ඇලීම තමයි දරුවා ඇති කරන්නේ. සේකරන ලදී. අඳුර මොහඳුර බිඳින ලදී. දැන් ඒ වාසය කරන්නේ ගහක් යට. හැමෝට එයාලා ඉන්නේ බුදුන් ළඟ. අර ගෞගානක් ඈත සිට හරි ධර්මයේ දැක්ක බුදුන් දකි කියලා කතා කරන ඒ බුදුන් ළඟ තමයි ඉන්න පුළුවන්. ඔබටත් මේ බුදුන් අද හම්බ වෙන්න පුළුවන්. එහෙම සක්‍රීය සජීවී දහමක් මේක. මේ කරුණු ගැඹුරින් තේරුම් අරගෙන මේ ඔබේ ජීවිතයේ බවට පත් කිරීම තුළින් පැරණි අතීතය සිතුවිලි වශයෙන් දැකලා අතහරින්න, අල්ලා නොගැනීමෙන් අතහරින්න අනිත්‍ය බලනවා කියන්නේ ඒක තමයි. බර භාතබන්ට අවශ්‍ය නොවන ලැබීම තුළින් ලබාගත් ජීවිතය තුළ නිස්කාරණයේ විදවන කතුරෙන් නිදහස් වී සැනසෙල්ල ජීවත් වෙන්නට අවශ්‍ය මාර්ගයක් හොයාගන්නට ඒ බඳු කම්කටොළුවට මුහුණ දී සිටින්නා වූ අය අතර සවන් දෙන ඔබ හැම දෙනාට නොනස පෑදේවායි කියන ප්‍රාර්ථනය කරමින් මම අනුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. දායකත්වය HDDES සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ වන ග්‍රහන්ද සිල්වා මැතිතුමාගේ ඔක්තෝබර් මාස 29 වෙනි දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් සදහිත දායකත්වය දරන ලබන්නේ HDDES සමූහ ව්‍යාපාරය ඩීකමා LS ඉන්ටර්නැෂනල් පුද්ගල සමාගම අවුරා හඳුන්කුරු ආයතනයේ සභාපතිතුමා ධර්මසිරි සිල්වා මහතා සහායම මැතිනිය කාන්තිද සිල්වා මහත්මිය කළමනාකාර අධ්‍යක්ෂ ග්‍රහන්ද සිල්වා මහතාගේ ආදරණීය බිරිඳ වන අප්සරාද සිල්වා මහත්මිය සහ දූ දරුවන් අධ්‍යක්ෂ මෙවන්ද සිල්වා මහතා සහායම මැතිනිය සඳනිද සිල්වා මහත්මිය සහ දූ දරුවන් අධ්‍යක්ෂ ජීවන්ද සිල්වා මහතා සහායම මැතිනිය ජයත්‍රිද සිල්වා මහත්මිය සහ දූ දරුවන් ඇතුළු HDDES සමූහ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලය විසින් එහෙනම් අද දිනට එන මේ උපන්දිනය වෙනුවෙන් නිදුක් නිරෝගී සුවපත් සුබ උපන්දිනයක් දීර්ඝායු සම්පන්න බවක් ව්‍යාපාරයකට සාර්ථක වෙන උපන්දිනයක් වේවායි මෙම ධර්ම දානයේ ආනිසංසයන් වශයෙන් අපද ප්‍රාර්ථනා කරනවා. සියලුම මිය පරලොවසපත් සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන් උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් අවශ්‍ය නම් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගනිත්වා. මතු භවයක සද්ධර්මයේ වටහාගෙන නිවන් මඟ හෙළි කරගනිත්වා. පින් අනුමෝදන් වීමෙන් කෙනෙකුට නිවන් ලැබෙන්නේ නැහැ. සුදිවත් සිට දෙමව්පියන්ටත් පවුලේ සියලුම ඥාති මිත්‍රාදීන්ටත් සියලුම සේවක සේවිකාන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී දීර්ඝායු සම්පන්නිය උදා වේවා. ආයතනයේ සතුට උදා වේවා. ආයතනයක් කරගෙන යාමේ තෘප්තිය අවංක භාවය තුළ ලැබේවා. එමෙන්ම මේ වන විට මුළු ලෝ වෙලාගෙන ඇති කොවිඩ් වෛරස් සෝදරින් ලෝසත් නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා. දේශේ නිදහස වෙනුවෙන් දීපදු සියලුම විරෝධාර රණවිරුවන්ටත් උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් හැකි කෙනෙක් පින් අනුමෝදන් වී ජීවිත සුවපත් කරගනිත්වා.
අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළ හැමටත් ධර්ම ශ්‍රවණය කළ හැමටත් සුඛී ජීවිතය තුළ පවතිනා වූ මේ මලදරුවන් නිසා වැළපෙන ස්වභාවය වටහාගෙන මරදල්වන් සොහනට විසි කිරීම තුළින් ලබාගත්ත ජීවිතයේ සැනසී ඉඳින්නට අවශ්‍ය මාර්ගය තේරුම් ගන්නට අපගේ කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාවේ වායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං